අයිබුවන් සුබුදැසනක් වේවා. අපි දවස ආරම්භ කරමු අලුත් මාසයක ප්‍රථම දවසේ මේ ආරම්භය. උදා වෙන්නේ දෙසැම්බර් මාසය. අද පළවෙනිදා. එතකොට ලෝකෙම සාමාන්‍යයෙන් AIDS කියන රෝගය ගැන කතා කරනකොට වෙන අවුරුදු වල මේ අවුරුද්දේ අපිට කතා කරන්න වෙන්නේ කොරෝනා පිළිබඳව. ඒත් බොවන රෝගී තත්ත්වයක්, මේත් බොවන රෝගී තත්ත්වයක්. හැබැයි ඒත් මේත් අතර වෙනසක් තිබෙනවා. කෙසේ වෙතත් මේ කොරෝනා ගැන කතා කරන්න වෙන තවත් දවසක ආරම්භය කියලා කියන්න වෙනවා වගේම පෙරේදා සන්ධ්‍යාවේ මහර බන්ධනාගාරය ඇතු සිද්ධියට අදාළ වෙන සිදුවීම් සහ ඒ ආශ්‍රිත තොරතුරු සිද්ධීන් වලින් අද පුවත්පත් පිරී ඉතිරී ගොස් ඇති බවක් තමයි අපට පෙනෙන්නේ. අපි ඒ නිසා මේ සුවිශේෂ දවස දෙසැම්බර් 1 වෙනිදාවේ ආරම්භයේදී මතක් කරා වගේ ජාත්‍යන්තර AIDS දිනය සමරන අද දවසේදී ලංකාව තුළ විශේෂයෙන් අවධාරණය කරන්න ඕනේ HIV ආසාදිතයින් ශීඝ්‍ර වැඩිවීමක් තිබෙන බවත් සඳහන් වෙනවා. එය පාලනයක් කරගත හැකි තමන්ගේ පාලනයක් තිබෙනවා නම් තමන්ට පාලනය කරගත හැකි තත්ත්වයක්. හැබැයි එතරම් මේ කොවිඩ් තත්ත්වයත් එක්ක ගත්තහම එහි වෙනසක් තිබෙනවා. කොවිඩ් සහ HIV අතර වෙනස වටහා ගන්නවා නම් මේ කොවිඩ් රෝගීන් පිළිබඳව හිතන විදිහ පවා වෙනසකට බඳුන් වේවි කියලා අප විශ්වාස කරනවා. ඉතින් ඒ නිසා ඒ ගැන හිතන්න හොඳ දවසක් උදා වෙලා තියෙන වෙලාවේ අපි දවස ආරම්භ කරමු මහර බන්ධනාගාරයේ ඇති වූ තත්ත්වය පිළිබඳ පුවත් වාර්තාවලින්. මහර බන්ධනාගාර කැරැල්ල අවි ගබඩාව හැර ඔක්කොම ඉවරයි මේ වාර්තා කරන්නේ අද ලංකාදීප පුවත්පත. ගැටුම මඩින්න පැය 17ක මෙහෙයුමක්. රැදවියෙකුට බේත් කරද්දිත් නිලධාරියෙකුට පහර දීලා මරණ 8ට නැගී 83කට තුවාලයි. ඊළඟට සඳහන් කරනවා නිලධාරීන් දෙදෙනෙකුට බරපතල තුවාල බවත්. කොරෝනා 191ක් වැලිකඩට කියලා තවදුරටත් සඳහන් වෙනවා. මහර බන්ධනාගාරය තුළ ඇති වූ තත්ත්වය ඊටාම ප්‍රබල කාරණාවක් බවට පත් වෙනවා හේතු ගණනාවක් නිසා. එකක් රැඳවියෝ 8 දෙනෙක් මේ යනවා බර ගාණක් තුවාල ලබනවා. ඒ වගේම නිලධාරීනුත් යම් පිරිසක් තුවාල ලබනවා. ඒ වගේම මේ රැඳවියෝ නිලධාරීන් කිහිප දෙනෙක් තම ග්‍රහණයට අරගෙන තමයි මේ සියලු දෑ සිදු කරන්නේ. ඒ නිසා මේ ඊටාම සුවිශේෂ තත්ත්වයක් සහ අවි ගබඩාව හැර අනෙක් සෑම ස්ථානයක්ම වගේ විනාශ කර දමන්නට මේ දාස් ගණනක කණ්ඩායමට හැකියාව ලැබෙනවා. මේ ගැන විවිධ කතා ඊ අපි දැක්ක පාර්ලිමේන්තුව තුලත් රැව් පිළිරැව් දෙන ආකාරය. කෙසේ වෙතත් මේ ගැන විවිධ මත දැන් නිර්මාණය වෙලා තිබෙනවා. විවිධ තොරතුරු මේ වන විට මතු වෙමින් තිබෙනවා. ඒ ඇසුරින් අනෙක් පුවත් වාර්තාත් අපට දකින්නට පුළුවන්කම තිබෙනවා. දිනවින නම් කියන්නේ මහර හිරගෙදර සංසුන් කියලා. කෙසේ වෙතත් මේ තත්ත්වය උදා කරගන්නට පැය ගණනාවක මෙහෙයුමක් දියත් කරන්න ආරක්ෂක අංශවලට සිදු වුණා. අද මව්බිම වාර්තා කරන ආකාරයට ලේඛන විනාශ වීමෙන් මියගිය රැඳවියන් හඳුනා ගැනීම ප්‍රශ්නයක්. ඒ පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතාත් පැහැදිලිව සඳහන් කළා මේ කවුද කියන එක තොරතුරු අනාවරණ කරන්න ලේඛනාගාරය විනාශ කිරීම ගිනි තැබීම බරපතල ගැටලුවක් බවට පත් වෙලා තිබෙනවා. ඒ නිසා එක් අධිකරණ සංකීර්ණ වලින් මේ පිළිබඳව තොරතුරු ලබා ගැනීමට සිදු වෙනවා කියන එක තමයි කියන්නේ. ලිපිගොනු පරීක්ෂා කරන්නට වෙනවා. ඊළඟට තියෙනවා පරීක්ෂණ CID භාරයට. මේ පිළිබඳව පරීක්ෂණ පොලිස්පතිවරයා විසින් CIDට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පවරා තිබෙනවා. ආරක්ෂක ලේකම්වරයා විසින් තමයි පොලිස්පතිවරයාට මේ කාරණාව පවරනු ලැබුවේ. මව්බිම පුවත්පතේ අද මේ සම්බන්ධව වගේම තවත් කාරණා ගණනාවක් දකින්නට ලැබෙනවා. මහර බන්ධනාගාරයේ යුද්ධය කියලා තමයි ඔවුන් නම් කරන්නේ. තුවාලකරුවන් 46කින් 26කට කොරෝනා. ඒක තමයි ඊළඟ තිබෙන බරපතලම කාරණාව. මේ වෛරස ආසාදිතයින් අතර ආසාදිතයනුත් මේට සම්බන්ධ වීම. ඒ නිසා මින් පසු තත්ත්වය පිළිබඳවත් තිබෙන්නේ දැඩි අවදානම් සහගත තත්ත්වයක්. මේ සිද්ධිය පිටුපස අදිසි හස්තයක් ක්‍රියාත්මකයි. ස්වාධීන කමිටුවක් කරා ඇත්ත නැත්ත සෙවිය යුතුයි සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ රාජ්‍ය අමාත්‍යවරිය සඳහන් කරනවා. දැන් නම් ඇයව බන්ධනාගාර පුනරුත්ථාපන රාජ්‍ය අමාත්‍යවරිය විදිහට සඳහන් කරන්නට බැහැ. අමාත්‍යතුරේ වෙනසක් සිදු වුණා. ඒ පිළිබඳවත් අපි ඉදිරියේදී තොරතුරු ඉදිරිපත් කරන්නම්.
ඒ අතර තියෙනවා තුවාල ලැබූ නිලධාරීන් දෙදෙනාගේ තත්ත්වය බරපතලයි කියලත්. ඔවුන් මේ විදිහට මේ බේත්තේත් ටික දාගන්න පවා නිලධාරියෙක් තියාගෙන මේ නිලධාරියාට දැඩි ලෙස පහර දීම් සිදු කොට තිබෙන බව තමයි සඳහන් වෙන්නේ. ඒ වගේම දැනට තොරතුරු අනාවරණ වී ඇති ආකාරයට මොවුන් මුලින්ම කඩා වදින්නේ ඖෂධ ගබඩාවට. එහෙම නැත්නම් මේ රෝහලටයි බන්ධනාගාර රෝහලටයි මොවුන් කඩා වදින්නේ. එහි තිබෙන මානසික රෝගීන්ට ලබා දෙන ඖෂධ අධිමාත්‍රාවකින් පානය කිරීමත් එක්ක තමයි මේ මානසික ව්‍යාකූලතාවයකට පත්වෙන රැඳවියෝ මේ විදියට සුණු විසුණු කරමින් මහා සංහාරයක් දියත් කරන්නට සමත් වෙන්නේ. එහි ප්‍රතිඵල විදියට යම් තැන්වල සඳහන් වෙනවා මාධ්‍ය වාර්තා තුළ මොවුන් කුස්සියට කඩා වැදිලා අපනශාලාවට කඩා වැදිලා එහි තිබෙන කල්දේරම් වගේ භාජන කපලා ආයුධ හදාගෙන මහ දැවැන්ත මෙහෙයුමක් දියත් කොට තිබෙන බව මේ පෑ ගණනාව ඇතුළත. රැඳවියන්ගේ ඥාතීන් බන්ධනාගාරයේ ඉදිරිපිට විරෝධතා කියලත් සඳහන් වෙනවා. ඒකත් අප දැකපු ඉතාම සුවිශේෂ තත්ත්වයක්. ඊයේ රාත්‍රියේත් ගැටුම් ඇවිලේ භාණ්ඩ ගබඩාවක් කඩා කැති පිහි පොළු අතට ගනී කියලත් සඳහන් වෙනවා. කෙසේ වෙතත් අවි ගබඩාව ආරක්ෂිත බව සඳහන් වෙනවා. මේ අපි කතා කරන අතරතුර ඔබට දකින්නට ලැබෙනවා යම් යම් දර්ශන. දැන් අපි සඳහන් කළා මේ රැඳවුවන්ගේ පවුල්වල අය පැමිණ බන්ධනාගාරයේ ඉදිරිපිට කලබල කරන ආකාරයක් උණුසුම් තත්ත්වයක් ඒ නිසා නිර්මාණය වුණා. අපි අරුණ පුවත්පතේ දකිනවා ඊයේ දවාලෙත් මහර කැතිපොළු අරගෙන රැඳවුවෝ කලහ කරති. ආරක්ෂාව තර කරන්නයි ජනපති නියෝග. රෝහල් ගත කළ රැඳවුවන් අතරින් ඇන්ටිජන්ට් කළ 48කගෙන් 26කට කොරෝනා. CID පරීක්ෂණ ආරම්භයි පෙරේදා ගැටුමෙන් මියගිය ගණන 874කට තුවාල. දැන් මේ අතරේ මේ සුවිශේෂ ඡායාරූපයක් අපි දකිනවා. ඔබ දර්ශනවලින් දකින අවස්ථාවේ එක් සුවිශේෂ අවස්ථාවක් කැමරා කාචයට හසුණු සුවිශේෂ අවස්ථාවක්. පොලිස් පුතා බුදු වෙන්නයි මගේ පුතා රැක දෙන්නයි. මේ ස්ථානයට ආව මව්වරු පියවරු බිරින්දෑවරු සහෝදර සහෝදරියෝ මේ ආදී බොහෝ දෙනෙක් එකතු වුණු ස්වරූපයක් අපට දකින්න ලැබුණ නිසා ආරක්ෂක අංශවලට එක පැත්තකින් බන්ධනාගාරය ඇතුළත පාලනය කර ගන්නවා වගේම පිටත පාලනය කර ගැනීමත් අභියෝගයක් බවට පත් වුණා. පෙරදා රාත්‍රියේත් මේ තත්ත්වය දකින්නට ලැබුණා. ඊයේ දවසේදීත් මේ තත්ත්වය දකින්නට ලැබුණා. ඒ වගේම තමයි අප දැකපු ඊටාම කනගාටුදායක තත්ත්වයක් තමයි මෙන්න මේ දිවයින පුවත්පතේ අද ප්‍රධාන සිරස්තලයත් එක්ක පසුබිම් ඡායාරූපය අපිට දැන් දකින්නට පුළුවන් වේවි. මහර පිපුරුම පිටුපස බන්ධනාගාර රෝහලේ ප්‍රධානියෙක්. මේ සිරස්තලයත් බොහොම කනගාටුවට කාරණාවක්. බන්ධනාගාරය තුලින්ම මේ සඳහා යම් පෙළඹවීමක් සහයෝගයක් ලැබී තිබෙනවා නම් ඒ වගේම ඔබ දකින්නේ මේ පසුබිම් ඡායාරූපය තුල බන්ධනාගාර රැඳවුවන් පිරිසක් ඉන් පිටතට රැගෙන යාමේ තත්ත්වය අප දැක්කා. දර්ශන තුලින් මෙහි ඒ අය සමහර වෙලාවට එළියින් අයත් එක්ක ස්පර්ශ වෙන අතපත මින් යන ස්වරූපයක් පවා තිබුණා. මේ සියල්ල තුල නීතියට වඩා නීතියක් නැතිව කටයුතු කරන ආකාරයක් ඒ වගේම තමයි නීතියට පිටුපෑමක් බලහත්කාරයෙන් ඒ ස්ථානයේ හැසිරුණු ස්වරූපයක් මේ ආදී බොහෝ දේවල් නිරීක්ෂණය වුණා. ආරක්ෂක අංශත් ඇතම් කාරණාවලදී මානුෂීය තත්ත්වයන් සලකා බලා කටයුතු කරන්නට උණු තත්ත්වයක් අපට පෙනුණා. දැන් අපි අරුණේ දැක්ක ඡායාරූපය අද පුවත්පතෙත් සඳහන් කරනවා පළ වෙනවා මේ ආකාරයට. මොකද වුණේ සර් කියලා සිරස්තලයකුත් එක්ක අම්මා කෙනෙක් මේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු ඉදිරියේ දනින් වැටි දෙයත් එකතු කරලා වඳිමින් Tamanගේ පුතාව රැක දෙන්න කියලා ඉල්ලා සිටිනවා. අපි මේ ඊටාම කනගාටුදායක තත්ත්වයක් විදිහට සහ කම්පණය කරන තත්ත්වයක් විදිහට දකිනවා. ඕනම අම්මා කෙනෙක්ට Tamanගේ පුතා රත්තරන් උනහපුළු අම්මටත් පුතා මැණිකක් කිව්වලු. එහෙම වෙන්න පුළුවන්. හැබැයි ඒ වුණාට මේ දරුවෝ Tamanගේ තරුණ දරුවෝ මේ තැනට එනකන් ඇතැම් දෙමව්පියෝ මොකද කළේ කියන එකත් ඇතැම් අය අහන ප්‍රශ්නයක් සහ මේ සමාජයටම තමයි අවසාන වශයෙන් දොස පැවරෙන්නේ. සමාජය විසින්ම තමයි මේ අය මේ තත්ත්වයට පත් කරන්න කියන එක පත් කළේ කියන එක පිළිබඳව. කෙසේ වෙතත් වැරදි කොතන කා අතින් කොහොම සිදු වී තිබුණත් වැරදි තුල තව වැරදි සිදුවීමට ඉඩ නොතබා කටයුතු කිරීම නීතියේ නිලධාරීන්ගේ වගකීම යුතුකම් බවට පත් වෙන නිසා ඊයේ මහර බන්ධනාගාරයෙන් පිටත ලැබුණු පණිවිඩය සහ ඒ දර්ශනය තරම් සුබවාදී ඒවා නොවන බවත් ඒවා වෙන තැන්වල ආදර්ශයට ගත හැකි බවත් අපි විශේෂයෙන් අවධාරණය කරන්නට ඕනේ. ඒ තරම් සුබදායී තත්ත්වයක් නෙවෙයි. මහර සිරගෙදර ගැටුමෙන් රැඳවියන් 8ක් ජීවිතක්ෂයට කියලා අද පත්තරෙත් වාර්තා කරනවා. ඒ වගේම අප මෙතෙක් පුවත්පත්වල දුටු කියවූ කාරණා තමයි බොහෝමයක් දකින්නට ලැබෙන්නේ. ඒ අතරේ තියෙනවා සිරකරුවන්ගේ අංක සහ ඡායාරූප විනාශයි මෘත ශරීර හඳුනා ගැනීමේ ප්‍රමාදයක්. බන්ධනාගාරයේ තත්ත්වය පාලනය කරයි අභ්‍යන්තර කටයුතු ඊයේ සවස සිට
ආරම්භ කරයි. බන්ධනාගාරයේ සිදුවීම ගැන විමර්ශනය කිරීමට අධිකරණ ඇමතිගෙන් පංච පුද්ගල කමිටුවක් කියලත් සඳහන් වෙනවා. අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ ශාලි සබ්රි මහතා මේ පිළිබඳ කමිටුවක් පත් කරනවා. කෙසේ වෙතත් දිවයින වාර්තාවේ සඳහන් වෙනවා අලාභය මෙතෙක් ගණනය කර නැහැ කියලා. මේ සිදුවීම් මෙහෙම සිද්ධ වෙනකොට ඊයේ පාර්ලිමේන්තුවත් මහර බන්ධනාගාර සිදුවීම නිසා උණුසුම් තත්ත්වයක් ගනු ලැබුවා. එහිදී විමල් වීරවංශ අමාත්‍යවරයා දැක්වූ අදහසක් අපට දකින්න පුළුවන් දිවයින පුවත්පතේ ජාත්‍යන්තර අපවාදයකට පසුබිම සකස් කිරීම මහර සිද්ධියේ ඇත්ත කතාවයි. ඇමති විමල් මැති සභේදී කියයි. එවැගේම ඔහු කියනවා මේක වැලිකඩ දියත් කරන්න හිටපු මෙහෙයුමක්. යම්කිසි පෙත්තක් පානය කරන්න දීලා මේ පෙත්ත තුල මානසික ව්‍යාකූල තත්ත්වයක් ගොඩනංවලා ඒ පෙත්ත පානය කරපු කෙනෙකු ලේ දකින්න ඕනේ, ලේ සෙලවීමක් කරන්න ඕනේ. ඒ නිසා ඝාතන මරා ගැනීම තමයි මෙතනින් එහාට දකින්නට ලැබෙන්නේ. එවැනි පොළඹවා ගැනීමක් කරලා මහ විනාශයක් කරන්න පාතාලයන්ගේ මෙහෙයවීමකින් සැලසුමක් තිබුණා කියලා තමයි ඇමති විමල් වීරවංශ කියන්නේ. එය වැලිකඩ කරන්න බැරි තැන මහරට ගෙනහිල්ලා මේක කරා කියලා තමයි කියන්නේ. කෙසේ වෙතත් අනුර කුමාර දිසානායක ජයප්‍රිය ජනබලවේගයේ නායකතුමා කියනවා සිරකරුවන් ඉන්නේ කොවිඩ් හැදෙයිද කියා බියෙන්. මේක තමයි ඊළඟ කාරණාව බවට පත් වෙන්නේ. ඔවුන් කොවිඩ් ආසාදිතයිනුත් ප්‍රතිකාර ලබන නිසා මහර බන්ධනාගාරේ රඳවා තබන නිසා ඒ ඇති වූ බියත් එක්ක මේ තත්ත්වයට පත් වුණා කියලා තමයි කියන්නේ. හැබැයි මොවුන්ගේ හැසිරීම තුළ ඊට වඩා කාරණා බොහොමයක් පෙනෙන්ට තිබූ බවයි බොහෝ දෙනාගේ අදහස බවට පත් වෙලා තියෙන්නේ. ඒ නිසා මේ පිළිබඳ සියුම්ව සිතා බලන්නට වෙනවා. මේ අතරේ අපට දකින්නට ලැබෙන ඊළඟ කාරණාව තමයි සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ අමාත්‍යතුමියව නව අමාත්‍ය ධුරයක පිහිටුවීම කියන කාරණාව. මව්බිම පුවත්පතේ එය සඳහන් කරන්නේ සුදර්ශනීගෙන් බන්ධනාගාරය ගැලවේ කොවිඩ් එකතු වෙයි බන්ධනාගාර ලොහාන්ට කියලා තමයි එහි සඳහන් කරන්නේ. ලොහාන් රත්වත් මැතිතුමාට ලබා දීමක් පිළිබඳව බන්ධනාගාර මේ පුනරුත්ථාපන කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ධුරය. කෙසේ වෙතත් මේ පිළිබඳව අද අපට විවිධ පුවත් වාර්තා දකින්නට ලැබෙද්දී සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකතුමා කියනවා ඒ දිනමින පුවත්පතේ මෙලෙස පළ වෙනවා මහර සිද්ධිය ගැන අපක්ෂපාතී පරීක්ෂණයක් කරන්න කියලා. මේ සිද්ධිය සිදුවීමට පෙර ආතුවත් සුදර්ශනී ප්‍රනාන්දුපුලේ රාජ්‍ය අමාත්‍යවරිය බන්ධනාගාර ආශ්‍රිතව සිදු වූ යම් යම් සිදුවීම් පිළිබඳව ඒ සිදුවීම් ගැන පරීක්ෂණ පවත්වන්න විශේෂ කමිටුවක් පත් කරලා කටයුතු ආරම්භ කරලා තිබුණේ. එවැනි පසුබිමක තමයි හිටි හැටියේම මහර බන්ධනාගාරයේ මෙවැනි තත්ත්වයක් උද්ගත වෙන්නේ. සුදර්ශනීට නව රාජ්‍ය අමාත්‍ය ධුරයක් බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා සිරකරුවන් පුනරුත්ථාපන රාජ්‍ය ඇමතිනිය වශයෙන් කටයුතු කළ විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය ප්‍රාථමික සෞඛ්‍ය සේවා වසංගත රෝග හා කොවිඩ් පාලන කටයුතු පිළිබඳ රාජ්‍ය ඇමතිවරිය වශයෙන් ජනාධිපතිවරයා විසින් ඊයේ සිට ක්‍රියාත්මක වන පරිදි පත් කරලා තිබෙනවා. වගේම අනුර දිසානායක මහතා දක්වන තවත් අදහසක් අද දිනමිනේ දකින්න පුළුවන්. බන්ධනාගාර සිදුවීම ප්‍රජාතන්ත්‍රවාදය අගයන කිසිවකු අනුමත කරන්නේ නැහැ. ප්‍රජාතන්ත්‍රවාදයේ ක්‍රියාත්මක වන රටක නොවිය යුත්තක් කියන එක තමයි එතුමාගේ අදහස බවට පත් වෙලා තියෙන්නේ. මේ පිළිබඳ විමල් වීරවංශ අමාත්‍යවරයාගේ අදහස යලිත් දිනමිනේ අපට දකින්න ලැබෙන්නේ මේ ආකාරයෙන් ගෝඨාභය පාලනයට අන්තර්ජාතික අපවාදයක් ගෙනීමට ගත් වෑයමක්. මින් පෙර වසර කිහිපයකට පෙර ආතුව වැලිකඩ සිදු වූ සිදුවීමට මෙය ආදේශ කර ගනිමින් ඔවුන් සඳහන් කරනවා එවැනි තත්ත්වයක් නිර්මාණය කළ රජයේ ජනාධිපතිවරයාට අපවාදයක් එම නැත්නම් කළු පැල්ලමක් එකතු කරන්න ගත්ත උත්සාහයක් කියලා තමයි සඳහන් කරන්නේ. නිසා පාර්ලිමේන්තුව තුලත් වැඩියෙන් කතා වුණේ නොපෙනෙන බලවේගයක ක්‍රියාත්මක වීමක් එක්ක මෙය සිදු වූවක්ද කියන එක පිළිබඳව. මහර තත්ත්වය එහෙම වෙනකොට මේගමුව බන්ධනාගාරයේ තත්ත්වයක් පිළිබඳව අද මව්බිම වාර්තා කරනවා. මීගමුවේ කාන්තා රැඳවියන් 6ක් වහලයට නගිත කියලා. බන්ධනාගාර පද්ධතිය තුල මේ අනුව ගත්තහම අවුල් සහගත තත්ත්වයක් තමයි අපිට මේ වෙලාවේ නිරීක්ෂණය වෙන්නේ. ඊළඟට අපි තවත් කාරණා නම් බොහොමයක් දකින්න ලැබෙනවා. අයින් එකක් තමයි මේ මහර බන්ධනාගාරයේ 3000ක පමණ පිරිසකට PCR පරීක්ෂණ සිදු කිරීම පිළිබඳව සඳහන් කරන මොකද වැඩි දෙනෙක් ආසාදිතන්ත කියන සැකය දැන් මතුවලා තිබීම නිසා මේ ගැටුමට මැදි වුණු අය අතරින් බොහෝ දෙනෙකුත් ආසාදිතින් විදියට හඳුනාගෙන තිබීමත් එක්ක ඔය අතරේ මව්බිම පුවත්පතේම අප දකිනවා කොවිඩ් මර්ධනයට රජය ගන්න බෑයම අවුල් කරන්න එපා. රාමඤ්ඤ මහනිකායේ මහානායක අභිනව මහානායක ස්වාමින් වහන්සේ කරන ඉල්ලීමක් ප්‍රකාශයක් මෙලෙස අපට අද මුණ ගැහෙති දිනමින පුවත්පතේ සඳහන් වෙනවා. ජාතික ආගමික ප්‍රශ්නවලදී ත්‍රිනිකායම ඒකාබද්ධ ප්‍රකාශ කිරීම වැදගත්. අස්කිරි මහානාහිමියෝ පවසති කියලායි සඳහන් කරන්නේ. මේ අභිනව රාමඤ්ඤ මහානිකායේ
මහානායක ස්වාමින් වහන්සේ මකුලෑවේ විමල මහානාහිමියෝ අස්කිරි මහානාහිමියන් බැහැතුට අවස්ථාවේදී තමයි මේ අදහස් මාරුව සිදුව තිබෙන්නේ. ඒ අතරේ දිවි නැගුම නඩුවෙන් බැසිල් නිදොස් කොට නිදහස් කියලා ඊයේ ලැබෙට තිබෙන සුවිශේෂ තීන්දුවක් එය ලැබෙනවා. මේ ආකාරයෙන් බැසිල් රාජපක්ෂ මහතා එම තීන්දුවෙන් නිදහස් කරමින්ම නඩුවෙන් නිදහස් කරමින් තීන්දුව ලැබෙනවා. කෙසේ වෙතත් මෙහිදී මාධ්‍යවේදීන් එහෙම විමසන කාරණාවක් තමයි පාර්ලිමේන්තු ගමන පිළිබඳව තවමත් ඒ කතාව නිම වෙලා නැහැ. ඒ කතාව තවමත් පවතිනවා. පවතිද්දි තමයි වෙන කාරණා ඇවිල්ලා ඒකේ අම්මාකාරයකට පත්වීමක් තියෙන්නේ. කෙසේ වෙතත් එතුමා කියනවා මේ නඩුවෙන් නිදහස් වීමකට හේතුවක් වෙන්නේත් නැහැ. ඒ වගේම යම් මන්ත්‍රීවරු ඉල්ලීම් කළා තිබුණත් ඒක හේතුවක් වෙන්නේත් නැහැ. ඒ ගැන තවදුරටත් හිතනවා කියන කාරණාව තමයි සඳහන් වෙන්නේ. ඔය අතරේ ඉතිහාසයේ පළමු වරට කැබිනට් රැස්වීම වීඩියෝ තාක්ෂණයෙන් පැවැත්වීම පිළිබඳවත් වාර්තා වෙනවා. පවතින මේ වසංගත තත්ත්වය හමුවේ ගන්ට වෙච්ච තවත් පියවරක් විදියට එය අපට සලකන්න පුළුවන්. බොහෝ ජාත්‍යන්තර සමුළු රැස්වීම් මේ සියල්ල පැවැත්වෙන්නේත් ඒ ආකාරයෙන්. එතකොට අපි කැබිනට් රැස්වීමත් එලෙසම පැවැත්වූ බව තමයි සඳහන් වෙන්නේ. හොඳින් නැත්තම් නරකින් කුඩු පාතාලය නවත්වනවා. මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍යවරයා ලෙස කැබිනට් අමාත්‍යවරයා ලෙස වැඩබහර ගනිමින් රිය අඩ්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා කරන ප්‍රකාශයක්. එතුමා කළ ප්‍රකාශය තවදුරටත් විස්තර සහිතව කියනවා නම් යම් අනතුරු වැඟවීමක් රතුවෙලි දැල්වීමක් අපට මේ ප්‍රකාශය තුළ දකින්නට ලැබුණා. අවිගත් අය ඉන්නවා නම් පාතාලීන් වහාම අපි බහර දෙන්න. ඒ වගේම මද්‍රව්‍ය ජාවාරමේ යෙදෙන්නන් ඉන්නවා නම් ඒවායින් මිදෙන්න. වෙන රැකියාවක් අවශ්‍ය නම් ඒකට අවශ්‍ය උදව් කිරීම කරන්නම්. මේ ආදී වශයෙන් සඳහන් කරමින් කිසිසේත් මද්‍රව්‍ය ජාවාරමට පාතාලයට ඉඩ නොතබන බව තමයි ඔහු මෙහිදී දැඩි ලෙස අවධාරණය කරපු කාරණාව බවට පත් වුණේ. එතුමා වැනි අය මෙරට පහුගිය කාලයේ පැවති ත්‍රස්තවාදය තුරන් කිරීමේදී සුවිශේෂ කාර්යභාරයක් ඉටු කිරීමත් ඒ ලබා දුන්නු පොරොන්දු එලෙස ඉටු කිරීමත් එක්ක ජනතාව තුළ යම් විශ්වාසයක් මේ කරන ලද ප්‍රකාශයත් එක්ක ගැබ්ව තිබුණා. නමුත් මේ පහසු අභියෝගයක් නොවන බව විශේෂයෙන් මහර බන්ධනාගාරය තුළ ඇතිවෙන්නේත් ආරම්භක හේතුව හොයාගෙන ගියාම මද්‍රව්‍යයට ඇබ්බැහිවන් තුළ ඇතිවන නොසන්සුන්කාරී තත්ත්වය ව්‍යාකූල තත්ත්වය තමයි මුලපුරන සාධකය බවට පත් වෙන්නේ. ඉතින් ඒ නිසා මේක ඊටාම පහසු කටයුත්තක් වෙන්නේ නැහැ. අභියෝගයක්. ඒ අභියෝගය කොහොමද ජයගන්නේ කියන එක ඉදිරියේදී අපි බලමු. කියන ආකාරයට මේ පාතාලය මද්‍රව්‍ය ජාවාරමුන් කටයුතු කරාවිද නැත්නම් ඔය කියන විදිහට නරකින් මේ විසඳන්නට සිදු වෙයිද? මේ අතරතුරේ අපිට පේන කාරණාවක් තමයි යම් ප්‍රදේශවල මද්‍රව්‍ය වැටලීමුත් එක ලෙසම සිදුවන බවත්. ඒ අතරේ අපි අරුණ පුවත්පතට අද අවධානය දීමේදී සඳහන් කරන්න පුළුවන් කාරණා කීපයක් තියෙනවා. ඉහළින් සමත් වූවත් සරසවියේ නියම තැන නැතයි සිසුන් අධිකරණයට යාමක් පිළිබඳව. ඒ වගේම රාජ්‍ය ආයතන තුට්ටු දෙකට කුලියට දුන් කට්ටියගේ නම් අද එළියට දානවා කියලා පුවතකුත් අරුණ පුවත්පතේ සඳහන් වෙලා තිබෙනවා. ඔය වීඩියෝ තාක්ෂණය ඔස්සේ තිබ්බ කැබිනට් රැස්වීමේදී අවධානය යොමු වුණු කාරණාවක් ගැන තියෙනවා. සුළු වැරදිකරුවන්ට සහන දෙන නීති කඩිනම් කරන්න ජනපති අධිකරණ ඇමතිට කියයි කියලා. 11 වෙනියේ පටන් ගන්න බැරි නම් අකමැත්තෙන් උනත් සාමාන්‍ය පෙළ කල් දානවා කියලා ජී.එල්. පීරිස් අධ්‍යාපන අමාත්‍යවරයා කරන ප්‍රකාශයක් අපට දකින්න පුළුවන්. මම දැක්කා යම් පුවත් වාර්තාවක සඳහන් වෙලා තිනවා මේ බලාපොරොත්තු වෙන කාලය තුල පවත්වන්නට බැරි වුණොත් මේ තියෙන ලංකාදීපේ සාමාන්‍ය පෙළ විභාගයේ ජනවාරි 18 තියන්න බැරි වුණොත් එදින සිට සති 6කින් තියනවා කියලා අධ්‍යාපන අමාත්‍යවරයා සඳහන් කරනවා. ඊළඟට අපි එමු දිවයින පුවත්පතට. දිවයිනේ සඳහන් වෙනවා අක්කරේ පත්තුව දැඩි අවදානම් 558ක් ඊයේ සුවේ ලබති කියලායි සඳහන් කරන්නේ. අක්කරේ පත්තුව එහෙම වෙනකොට කොළඹ නගරය දැඩි ලෙස අවදානම් ස්වරූපයක් තවදුරටත් ගන්නා බව අප සඳහන් කරන්නට ඕනේ. පිටකොටුව ආදී හුදකලා කොට තිබූ ප්‍රදේශ නිදහස් කරන්නට හුදකලා භාවයෙන් මුදාහරින්නට කටයුතු කරනවා. නමුත් මැනින් වෙළඳපොළ පැවති මැනින් වෙළඳපොළ ආශ්‍රිත පරිසරයේ මේ ආදී ඒවා තවදුරටත් ඒ ආකාරයෙන් පවත්වා ගන්නට කටයුතු කරලා තිබෙනවා. හුදකලා කිරීම නිදහස් කිරීමත් එක්ක ජනාකීර්ණ තත්ත්වයට පත් උනායි කියලාත් කියනවා. පහුගිය දවස්වල කියපු කාරණා ඔබ මතක තබාගෙන ඇති කියලා අපි විශ්වාස කරනවා. බොහෝ පෘෂ්ඨයන් මත බොහෝ ස්ථාන මත බොහෝ පොදු ස්ථාන මත තිබෙන්නට පුළුවන් කියන එක මේ වෛරසය නිසා බොහොම ප්‍රවේශමෙන් කටයුතු කරන්නට කියන එක. දිවයින පුවත්පතටයි අපි අවධානය යොමු කරමින් සිටියේ. භූමදාන කළ යුතුමයි කියමින් මහනුවර කොරෝනා මල්සිරු රෝහලේ දමා ඥාතිහු පිටව යාමක් පිළිබඳව වාර්තාවකුත් අද දිවයින පුවත්පතේ සඳහන් වෙනවා. ඊළඟට අපි අවසාන වශයෙන් අද පුවත්පතට අවධානය යොමු කරමු. රටේ වැඩිම පරිසර හානි කිරීම වාර්තා වෙන්නේ පුත්තලම් දිස්ත්‍රික්කයෙන් කියලා පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා කරන ප්‍රකාශයක් අද පුවත්පතේ අපට දකින්නට පුළුවන්කම
තිබෙනවා. ඊළඟට ගුරු පුරප්පාඩු 20000කට අධික ප්‍රමාණයක් තිබෙනවා කියලත් ගුරු විභාගයේ සමත් උපාධිධාරීන් 15000කට අධික පිරිසක් නිවෙස්වල ඉන්නවා කියලත් ඒකාබද්ධ රැකියාව විරහිත උපාධිධාරී විසින් උපාධිධාරී සංගමය විසින් නගන චෝදනාවක් සහ අනාවරණ කිරීමක් අද පුවත්පතේ අපට මෙලෙස දකින්න පුළුවන්. උසස් පෙළ උත්තර පත්‍ර රැගීම අද සිට ආරම්භ කරනවා කියලත් පළමු අදියරට කොළඹ ගම්පහ කළුතර කුරුණෑගල දිස්ත්‍රික්ක නෑ කියලත් අද පුවත්පතේ යම් අනාවරණ කිරීමක් කරනවා. ඔය අතරේ අපි අවසන් වශයෙන් එමු පෑලියගොඩ හා දියුලපිටියේ කොවිඩ් පොකුර 20442ක්. ඒ කියන්නේ දෙවන වටේ කොවිඩ් පොකුරේ මේ වන විට 20000 ඉක්මවන ආසාදිතයෝ සංඛ්‍යාවක් නිර්මාණය වෙලා තියෙනවා කියන එක. සමස්ත ආසාදිත සංඛ්‍යාව 23980 දක්වා ඉහළට සුව පිරිස 17560ක් මරණ සංඛ්‍යාව අවසානයේ එක්කුණු මරණ දෙකත් එක්ක 118ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒක තමයි මේ වන විට ලංකාවේ කොවිඩ් තත්ත්වය. අපි එමනම් කෙටි විරාමයක් ලබා ගන්නවා. විරාමයෙන් අනතුරුව අද පිළිසඳර හා සම්බන්ධ වෙන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මැතිතුමන්, වෛද්‍ය රාජිත සේනාරත්න මැතිතුමන් සමග සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.